ආයිබෝවන් දුවේ පුතේ අද අපි සූදානම් වන්නේ අපේ 10 ශ්‍රේණියේ දරුවන්ගේ දෙවෙනි වාරයේ පළවෙනි පාඩම අපි ආරම්භ කරා. ඊට අදාළ කරන්නා වූ දෙවෙනි කොටස පිළිබඳ සාකච්ඡා කරන්න. ඊට ප්‍රථම මම දරුවන්ට අපේ මුලින් අපි සාකච්ඡා කර කොටස ආයි මතක් කරනවා. අපේ පාඩමේ නම උනේ මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය. ඒක තමයි අපිට පාඩමේ මේ වෙලාවේ ඒකකය. ඒකකේ අනු කොටස් කීපයක් තියෙනවා. මම එදා මගේ නිබන්ධනයේ කිව්වා පරමාණුක ස්කන්ධ ඒකකය අනුමාතෘකාවක්. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අනුමාතෘකාවක්. සාපේක්ෂ අණුක ස්කන්ධය අනුමාතෘකාවක්. අවගාඩ්‍රෝ නියතය මෞලය සහ මෞලික ස්කන්ධය. මේ අනුමාතෘකාවලින් අපි කතා කරා පරමාණුක ස්කන්ධ ඒකකය. හරි. අපි බලමු පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ මොකක්ද කියලා. කාබන් 612 සමස්ථානිකයේ 12න් එකක ස්කන්ධය තමයි අපි පරමාණු ස්කන්ධ ඒකකයේ විදිහට සැලකුවේ. මේකේ සංඛ්‍යාත්මක අගය ගත්තොත් අපේ පුතාලා දැක්කා සාමාන්‍යයෙන් කාබන් 612 සමස්ථානිකයේ සමස්ත පරමාණු ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත්තොත් ඔයාලගේ ගිය සතියේ සටහන බලන්න. ඒක අපි පැහැදිලිව තියෙනවා 1.99 වාරයක් 10 ඍණ 23යි. හැබැයි දරුවනි ඒකකය වන්නේ කාබන් පරමාණුව නෙමෙයි. මොන තේරුම් ගන්න. ඒකත් කෑලි 12කට කඩලා එයින් කොටසක් පමණි. ඒ ස්කන්ධය එතකොට 1.66 වැඩි කිරීම නැත්නම් 1.66 වාරයක් 10 ඍණ 24යි ග්‍රෑම්. ඔන්න අද පටන් මේ පාඩමේ ඉස්සරහට යන්නේ ඔන්න ඔය අගේ අරගෙන. අද මගේ පාඩම ගොඩ නැගිලා අද දවස් 4 මේ පාඩම ගලාගෙන යන්නේ ඔන්න ඔය ඒකකේ පදනම් කරගෙන. මොකක්ද ඒකකය? පරමාණු ස්කන්ධ ඒකකය. කවුද ඒක සඳහා ගත්තේ? කාබන් 612 සමස්ථානික පරමාණු එකක්. හැබැයි පරමාණුවද ගත්තේ? නැත. පරමාණුවෙන් කොච්චර පංගුවක්ද ගත්තේ? 12න් එකක්. එහෙම ගත්තට පස්සේ ඒ 12න් එකේ අගය ග්‍රෑම් වලින් අපිට කියන්න කිව්වොත් කීයද උත්තරේ? 1.66 වාරයක් 10 ඍණ 24යි ග්‍රෑම්. කොච්චරයි වැඩි. හරිද? දැන් එතකොට ඔහොම එකකයක උවමනාව අපිට ජනිත වෙන්නේ පරමාණුව කුඩා නිසානේ. පරමාණු කුඩා නිසානේ. ඒ නිසා අපි ඒකකය විදියට ඔක සලකනවා. එතකොට ඕක පාවිච්චි කරලා අපි එයාට සාපේක්ෂව අනිත් පරමාණු වල ස්කන්ධය හොයනවා. සරලව කිව්වොත් සෝඩියම් පරමාණුවක් ගත්තොත් අර අපි ගත්ත ඒකකයේ වගේ කී වාරයක්ද? හයිඩ්‍රජන් පරමාණුව ගත්තොත් අර අපි ගත්ත ඒකකයේ වගේ කී වාරයක්ද? හරිද? මේක තේරුම් ගන්න ලේසි. අර අපේ සමහර කඩවල් වල තියෙන තරාදියක් ගත්තොත්. අර ඉස්සර නම් මේ වගේ තරාදි ගොඩාක් වෙලාවට කඩවල් වල තිබුණා. දැන් අර ඉලෙක්ට්‍රොනික තරාදි එක්ක මේ තරාදි හරි අඩුයි. ඒ නිසා අපි අපේ ක්‍රියාකාරකම ඉස්සරහට යනකොට මේ වගේ තරාදියක් එක්ක මේ ගනුදෙනුව කරොත් පහසුවක් තියෙනවා ඉස්සරහට. අපි ඒක නිසා මම ඉස්සෙල්ලාම අද මේ පාඩමේ අද උගන්වන පාඩමේ අනුමාතෘකාව ලියන මෙන්න මෙහෙම. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය බලන්න මාතෘකාව හොඳට පේනවද කියලා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හරිද? මම කිව්වනේ තරාදියක් ඇඳගත්තොත් මේක පහසුයි කියලා. මං තරාදියක් අඳිනවා.
මේක තේරුම් ගන්න ලේසි තරාදියක් උදව්වෙන් කළොත්. නැත්තම් අමාරුයි තේරුම් ගන්නවා. අන්න හරි. දැන් අපි ඒකකය මොකද්ද කියලා දැන් දන්නවනේ. මෙන්න මේක තමයි අපේ ඒකක. මම ඒකට ගන්නම් රතු පාට. මෙන්න ඒකකය. එයා රතු පාටින් පෙන්නනවා. එතකොට ලේසි. එයා කවුද? කාබන් 6 12. ඒ ප්‍රමාණයමද ගන්නෙ නැද්ද? ඒකේ කොච්චරක්ද? 12 එක කාබන් සමස්ථානිකේ 12කට බෙදලා ඒකෙන් එකක්. 12න් එකක්. මේ ගුණ කිරීම දැම්මම 12න් එකක්. හරිනේ. ඔන්න දැන් හරි. මේ පෙන්නන තියෙන එකයි. මේක කොටස් 12කට බෙදලා ඒකෙන් එකක් කියන අදහස මේ අරන් තියෙනවා. හරි. මේවා ඕන තරම් ගන්න තියනවා කියලා හිතන්නකෝ. මේ ඕන තරම් දැන් ගන්න තියෙනවා අපිට. අපි එන්න හිතමු. ඕන තරම් තියෙනවා. ගොඩ ගහලා තියෙනවා. කාට හරි ඕන්න කාබන් 6 12 පරමාණුක 12න් එකේ කැලලක් ඉල්ලුවොත් දෙත හැකි දැන් අපිට. අපි එහෙම හිතමු. කවුරු හරි 20ක් ඉල්ලුවොත් ආයෙන් කැලේ 20ක් අපි ගාව දැන් දෙන්න තියෙනවා. කවුරු හරි ඉල්ලුවොත් 40ක් දෙන්න. මේ අපි ගාව ඕන තරම් තියෙනවා කියලා හිතන්න. එක කැලලක් නෙවෙයි දැන්. හැබැයි මොන කොටස්ද? C612 සමස්ථානිකේ 12න් එකේ කොටස් දැන් ගොඩ ගහගෙන ඉන්නවා. අපි දැන් ගොඩ ගහමු. දැන් ගොඩ ගහමු. ගොඩ ගහගෙන ඉන්න. දැන් ගොඩ ගහනවා දැන්. ඔන්න ගොඩ ගහලා ඉන්නවා. ඕන තරම් ගොඩ ගහලා දැන් අපි ගාව තියෙනවා. හරි. මේ වැඩේට කලින් මම ඔබට ක්‍රියාකාරකමක් පෙන්වන්න හදනවා. මම ගාව අර කිව් විදිහේ තරාදිය මං අතේ තියෙනවා. ඔන්න බලන්න. ඒ තරාදිය තියෙනවා. හරි. මේ තියෙන්නේ ඒ ආකාරයේ තරාදියක් මගේ වැඩේට ගැලපෙන මට්ටමේ. කොකු පනිනවා. ඒ නිසා කොකු ටික අපි අයින් කරමු. කොකු ටික පනින්න නිසා හදාගමු පොඩ්ඩක්. බොරුලයි මේ නිසා විසි වෙලා යනවා. දැන් හරි. කොකු ටික හොඳින් සකස් කරගත්තා. දැන් ආයි මේක එළියට ආවා. දැන් හරි. හරියෙත් නෑ. සිදුරු විශාලයි වගේ කියනවා. හරි. දැන් හරි. වැඩේට ගැලපෙන විදියට හදාගත්තා. කොකු ටික සම්බන්ධ කරා. හරි. දැන් තරාදිය නම් හරි මගේ පුතේ. දැන් මම කරන වැඩේ පොඩ්ඩක් බලමුකෝ. වැඩේ බලමු. මම මේ තරාදියට මං ගාව මෙන්න මේ වගේ නට් ස්වල්පයක් කීපයක් තියෙනවා. නට් ටිකක් තියෙනවා. මම මේ කඩෙන් මිලදී ගත්ත නට්. මම දැන් හදන්නේ මම ගිනි පෙට්ටියක් තියෙන මෙන්න බලන්න. මේ ගිනි පෙට්ටිය මේ පැත්තට දානවා. දාලා නට් මේකට එකතු කරන්න හදන්න. බලන්න එක නට්ටයක් දාලා. දැනුනේ නෑ. තව නට්ටයක් දාන්න. අන්න බලන්න. සාමාන්‍යයෙන් නට් දෙකක් විතර දානකොට එයාට යම් සමබරතාවයක් ලැබෙනවා. එහෙනම් කාට හරි කියන්න පුළුවන් මෙන්න මෙහෙම කතාවක්. මේ ගිනි පෙට්ටියේ නට් දෙකක් තරම් දල වශයෙන් ස්කන්ධයක් තියෙනවා. මේ වගේ නට් දෙකක් තරම් දල වශයෙන් ස්කන්ධයක් තියෙනවා ගිනි පෙට්ටියේ. මම දැන් මේ උෂ්ණත්ව මානයක් ඔකට අරගන්න බලමු. අනිත් පැත්තට මම නට් දානවා. 1යි දැනුනේ නෑ. 2යි දැනුනේ නෑ. 3යි දැනුනේ නෑ. 4යි යම් ප්‍රමාණයක් දැනුණා. 5යි. ගත්තොත් දල වශයෙන් 5කුත් වැඩි වගේ නේද?
ඔව්. බලන්න දල වශයෙන් නට් 4ක් දැම්මට පස්සේ මේක සමතුලිත වුණා. එහෙනම් මට කියන්න පුළුවන් මෙහෙම කතාවක්. මේ උෂ්ණත්වමානය මේ නට් වගේ 4 වාරයක් ස්කන්ධයකින් සමන්විතයි. මේ ගිනි පෙට්ටිය මේ නට් වගේ දෙවාරයක් දෙකක් දැම්මොත් තමයි සමතුලිත උනේ. දෙවාරයක් ස්කන්ධයකින් සමානයි. ඒක නිසා ඔබට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් ඔය වගේමයි. මම මේ පාවිච්චි කරන නට් එක මගේ දරුවනි මම යෝජනා කරනවා ඔබ හිතන්න මෙන්න මේවට මොනවද කාබන් 612 සමස්ථානිකේ 12න් එකේ කෑල්ලක් අර නට් එක කියලා හිතුවොත් එහෙමනම් මගේ අර ක්‍රියාකාරකමේ ඒකකේ නැත්තම් පඩිය බවට පරිවර්තනය වුණේ පඩිය නැත්තම් අපි මේ තරාදියට දාන ඒවට කියන්නේ පඩි කියලා. පඩිය බවට පරිවර්තනය වුණේ නට් එක. ඒතෙන් මම නට් එකක් පාවිච්චි කළාසේ. මම මේ ආකාරයේ නට් එකක් පාවිච්චි කළාසේ. ඔබ විසින් දැන් පාවිච්චි කරන්නේ මෙන්න මේවා. කඩේ මුදලාලි මාම ගාව තියෙන වගේ ලොකු පඩි වෙනුවට මම ගලපන්න මේ ගිනි පෙට්ටිය මේ උෂ්ණත්වමානය ගලපන්න මේ ආකාරයේ නට් පාවිච්චි කරා. ඔබ දුටුවා ගිනි පෙට්ටිය සමතුලිත උනේ නට් දෙකකින්. උෂ්ණත්වමානය සමතුලිත වුණා නට් 4කින්. ඒකෝට මේ සමතුලිත වීම එක්ක තේරුම් ගන්න අපිට එක පැත්තකට දැම්මේ නට් අනිත් පැත්තට අවශ්‍ය භාණ්ඩය ඒ ආකාරයට අපි යම් ගැලපීමක් කරා නට් කීයක් අවශ්‍යද නම් එක නට් එකක් වගේ කී වාරයක් මෙයා ස්කන්ධයක් සහිතයි. මෙයා නම් එක නට් එකක් වගේ 4 වාරයයි. මෙයා නට් දෙකක් දාන නිසා දෙවාරයක් බලයි. නට් දෙකක් දැම්මොත් තමයි එයා සමතුලිත වෙන්නේ. නට් 4ක් දැම්මොත් තමයි මෙයා සමතුලිත වෙන්නේ. ඒ වගේ මෙන්න මෙයා සඳහා නට් එක ආදේශ කරගත්තොත් මෙතෙන් පටන් මගේ දරුවෝ තරාදියට දාන්නේ මෙයා. හොඳද? තරාදියට දාන්නේ මෙයාව. මේ පැත්තට දාන්නේ බර කිරා ගන්න ඕන නැත්නම් ස්කන්ධය කිරා ගන්න ඕන පරමාණු. එහෙම සමතුලිත වෙන්න කීයක් දැම්මොත් හරිද කියන එක අනුව තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය අපි සොයන්නේ. මම ගත්තොත් එහෙම මේ සමතුලිත වීම සඳහා අවශ්‍ය පරමාණු වල ගණන් හොයලා තියෙනවා. ඒක නිසා උදාහරණයක් විදිහට ගත්තොත් මම එක උදාහරණයක් ගන්නම් මෙතෙන්ට. මෙතෙන්ට දානවා හීලියම් පරමාණු. හොඳද? He නේ හීලියම්. මම දාලා ලොකු ලියන්න. හීලියම් පරමාණු. He දැන් මූලද්‍රව්‍ය 20 සංකේත 20 අමතක නම් මගේ බබා මේ ගමන යන්න හරි අමාරුයි. හොඳ දරුවෝ වගේ මේ සංකේත 20 හොඳට පිළිවෙලට මතක තියාගන්න ඕන. දැන් නම් කාර්ය හරි අමතක කරන්න එපා. විද්‍යාඥයෝ ගානක් හදලා තියෙනවා. ඒක ඒ ගාන හදන පුවිදි අපි ඉස්සරහට බලමු. මේක සමතුලිත වෙන්න නම් මේන් කෑලි 4ක් දාන්න ඕන කියලා. හරිද? මේ වගේ කොටස් 4ක් දැම්මහම තමයිලු මේ සමතුලිත වෙන්නේ හීලියම් පරමාණුවට. එහෙනම් මේ 4ක් දාන්න ඕන. කීයක් දාන්න ඕනද? 4ක්. ඒක නිසා හීලියම් පරමාණුව පරමාණු ස්කන්ධ ඒකකයේ වගේ 4 වාරයක් ස්කන්ධයකින් සමන්විතයි. මොන මං ආයි කියනවා. හීලියම් පරමාණුව මෙන්න මේ පරමාණු ස්කන්ධ ඒකකයේ වගේ 4 වාරයක් ස්කන්ධයකින් සමන්විතයි. ඒක බලන්න තේරුම් ගන්න මේක. හරිද? අර නිකන් අර මම ගිනි පෙට්ටිය සමතුලිත කරන්න මේ නට් දැම්මා වගේ නට් දෙකක් දැම්මම තමයි සමතුලිත වෙන්නේ. නිකන් මම තෝරගත්ත නට් එක සමාන වෙනවා පාඩමේ තෝරගන්න පරමාණු ස්කන්ධ ඒකකයට. බර වචනයක් නැත්නම් කාබන් 612 සමස්ථානිකේ 12න් එක ස්කන්ධයට සමාන වෙනවා. දැන් හීලියම් දැම්මට පස්සේ ඒක සමතුලිත කරන මේ 4ක් ඕනනම්
අපි කියනවා හීලියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයයි කියලා 4යි කියලා. හරි. මේ විදිහට ගත්තොත් මගේ දරුවනි හයිඩ්‍රජන් පරමාණුවක් මෙතෙන්ට දැම්ම කියමුකෝ. හයිඩ්‍රජන් පරමාණු. හරි. හයිඩ්‍රජන් පරමාණුවක් ගන්නවා. හයිඩ්‍රජන්. අපිට සමීපයි. එයා දැම්මොත් මේන් එකක් ඇතිලු. මේන් කීයක් ඇතිලද? එකක් ඇතිලු. එකක් ඇතිලු. එහෙනම් හරි. එහෙනම් හයිඩ්‍රජන් වල අපි කියන සාපේක්ෂ පරමාණු ස්කන්ධය එකයි කියලා. හරියා. ඔන්න ඔය විදිහට තමයි පුතේ මේ තරාදියක් උදව්වෙන් මේක මම පැහැදිලි කිරීම කරේ සහ පැහැදිලි කරේ. දැන් ඔබට මගේ නිබන්ධනේ මේ සටහනේ මම ඒක ලියා ගන්නයි කියලා කිව්වා. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. ඒ විදිහට පරමාණුවක් දාලා තරාදී පඩි එකතු කරලා ඒ ආකාරයට. ඒ වගේම දැන් මම පැහැදිලි කිරීම තියෙනවා. පරමාණු ස්කන්ධ ඒකකයේ ඒ ආකාරයටම දාලා බලන්න. ඔබේ සටහන බලා ගන්න. පරමාණු ස්කන්ධ ඒක 4ක් දැම්මම තමයි හීලියම් සමතුලිත වෙලා තියෙන්නේ. ඔය විදිහට එහෙම පරමාණු ස්කන්ධ ඒකක දාලා සමතුලිත වෙන ආකාරය අනුව හොයාගත්ත සාපේක්ෂ පරමාණු ස්කන්ධ අපිට වෙනම වගුවක සටහන් වෙලා තියෙනවා. හයිඩ්‍රජන් වලට 1යි, හීලියම් වලට 4යි ආකාරයට පෙළපොතේ වගුවක් තියෙනවා. එසා මේක අධ්‍යයනය කරන්න පුතාලා. දැන් එහෙමනම් මේ ආකාරයට දැන් මම සංකල්පය පැහැදිලි කරේ. හරිද? පරමාණු ස්කන්ධ ඒකකය අරගෙන සාපේක්ෂ පරමාණු ස්කන්ධය සොයන ආකාරය මම දැන් තරාදියකින් පැහැදිලි කරා. දැන් මේක මම ගණනය කිරීමකින් ඔබට පැහැදිලි කරන්නම්කෝ. එතකොට මම විශ්වාස කරනවා මේ පැහැදිලි කිරීම පැහැදිලි වෙනවා. ඊට පස්සේ ගණනය කිරීම දැන් කරාට පස්සේ තවත් පැහැදිලි වෙනවා. එහෙමනම් අපිට සාපේක්ෂ පරමාණු ස්කන්ධය සොයා ගන්න ප්‍රකාශනයක් තියෙනවා. අපි මේ ප්‍රකාශනයට යම් බලන්න. අපි මේ ප්‍රකාශනයට යම් සාපේක්ෂ පරමාණු ස්කන්ධය පැහැදිලි කරගන්න. මේ ප්‍රකාශනය මතක තියෙන්න ඕන. සාපේක්ෂ මම කෙටි වෙන්න බෝඩ් එකේ ඉඩ ප්‍රමාණවත් වෙන්න වචනයක මුලාපුර විතරක් කියනවා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපස්. හරි නේද? එතකොට මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ එක. දැන් මේකට අපි කෙටියෙන් කියනවා capital A simple R කියලා මොකද කියනවා. හොඳයි. එතකොට මේකේ ප්‍රකාශනය මතක තියාගන්න ඕන. මොකද මේ ප්‍රකාශනය ලියන්න වෙනවා. එහෙමනම් අපි මූලද්‍රව්‍ය පරමාණුවක හොඳින් අහන් ඉන්න. අර මම කලින් තරාදියෙන් කර වැඩේ මේ ගණනය කරලා පෙන්නනවා. මූලද්‍රව්‍ය පරමාණුවක ස්කන්ධය මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය දැන් යම් කිසි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදන්න ඕන පරමාණු ස්කන්ධ ඒකකේ. පරමාණු ස්කන්ධ ඒකකේ. කවුද පරමාණු ස්කන්ධ ඒකකේ? කවුද? ඔය මතක් කරන්න. C612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් කොච්චරද? 12න් එකක්. එහෙම ලියමු. C612 සමස්ථානික පරමාණුවක ස්කන්ධය
බෙදනවා 12න් එයින් කොටසක්. ඒක මා ප්‍රකාශ කරනවා මෙන්න මේ විදිහට. 12න් එක. සමහර වෙලාවට මේ 12න් එක මෙන්න මෙතන ලියවෙන වෙලාවලු තියෙනවා. අතන නැතුව. නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. හරිද? ඒක පුතාලා ප්‍රශ්නයක් කරගන්න එපා. ගැටලුවක් නැහැ. දැන් ඔන්න ඔය ප්‍රකාශනය හොඳට බලා ගන්න. මේ ප්‍රකාශනය හොඳට බලා ගන්න ඕන. මොකද මේ ප්‍රකාශනයේ දිගේ තමයි ඉස්සරහට අපි ගැටලු විසඳගෙන යන්නේ. බලන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ මූලද්‍රව්‍ය පරමාණුවක ස්කන්ධය බෙදලා තියෙනවා C612 සමස්ථානික පරමාණුවක කීයද? ස්කන්ධයෙන් 12න් එකක්. 12න් එකක්. දැන් මෙම ගණනය කිරීමේදී මගේ පුතාලට මෙන්න මෙතෙන්ට දාන්න පුළුවන් ඉලක්කම් අගයන් කීපයක් තියෙනවා. වචනයක් ගත්තොත් මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් මෙන්න මේ පරමාණුක ස්කන්ධ ඒකකය. ඒක දාන්න නිදහස තියෙනවා ඕන්න. එයි මේ C612 සමස්ථානිකයේ ස්කන්ධය 12කට බෙදුවහම ඔබට ලැබෙන්නේ ඒකමනේ. එහෙම නැත්නම් ගන්න පුළුවන් 1.99 වාරයක් 10 වින 23යි ග්‍රෑම්. ඒ කියන්නේ ඒ මොකක්ද ඒක? ඒක කාබන් පරමාණු ස්කන්ධයනේ. හැබැයි ඒකකයකින් 12න් එකක්නේ. 12න් එක. 12කට බෙදලා එයින් කොටසක්. එහෙම නැත්නම් මගේ දරුවන්ට ඔක 12කට බෙදුවට පස්සේ එන උත්තරේ තියෙනවනේ. 1.66 වාරයක් 10 ඍණ 24යි ග්‍රෑම්. ඔබට පුළුවන් ඔබට නිදහස තියෙනවා ওই විදිහට දාන්න. එතකොට මේ වෙනුවෙන් මේ වගන්තිය වෙනුවෙන් මේ යට තියෙන මේ යොදන්න පුළුවන්. මේ යොදන්න පුළුවන්. මේ යොදන්න පුළුවන්. එයි කාබන් 612 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එක කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය. තර්කයක් නැහැ නේ. ප්‍රශ්නයක් නැහැ. එතකොට එයාගේ ස්කන්ධය 1.99 වාරයක් 10 ඍණ 23 නම් ඒක 12න් බෙදුවහම මෙයාගේ එන්නේ බෑ. දාන්න පුළුවන් ප්‍රශ්නයක්. ඊළඟට තේරුම් ගන්න 12න් බෙදුවහම තියෙන උත්තරේ එනවනේ. ඉතින් ඒකත් දාත හැකියි. එහෙනම් මේ 12න් බෙදුවහම එන උත්තරේ නේ මේක. ඊළඟ ඒකත් දාත හැකියි. ඒ නිසා මෙතෙන්ට මෙයා දාන්න පුළුවන්. මෙයා දාන්න පුළුවන්. මෙයා දාන්න පුළුවන්. මම ඇයි දන්නවද එහෙම කිව්වේ? එහෙම කිව්වේ සමහර වෙලාවට මේ සටහන දීලා හිස්තැන් දීලා අදාළ වචනේ දාන්න කියනවා. දරුවෝ ගොඩාක් වෙලාවට මෙන්න මේක විතරයි මතක තියාගන්න හදන්නේ. එතකොට මගේ පුතාලගේ ඔළුවට යන්න ඕන මෙයාට තමයි මෙයා කියන්නේ. එයාට තමයි මේ විදිහට ඉලක්කමෙන් ලිව්වොත් ඒ අගය ලැබෙන්නේ. ඒ අවසන් උත්තරේ තමයි මේ ලැබෙන්නේ. එයි මම ඔයාලට ගිය සතියේ පැහැදිලි කරා. පරමාණු ස්කන්ධ ඒකකයේ සමානයි මෙයා. එයා සමානයි මෙයා. හොත්. එහෙනම් 12න් බෙදුවාම එන උත්තරේ තමයි තියෙන්නේ. එහෙමනම් අන්න ඒ කාරණාව හොඳට ගන්න. හරියට. දැන් මගේ පුතේ මේ සංසිද්ධියෙන් පස්සේ අපි පෙළපොත උදව් කරගමු මේ මොහොතේ. මොකද ගොඩාක් වෙලාවට අපි දැක්ක දෙයක් තමයි ප්‍රශ්න ගොඩනැගීමේදී මේ වගේ ස්ථානවලදී පෙළපොත සහ අභ්‍යාස සම්බන්ධ ගැටලු තමයි බොහෝ අවස්ථාවල විභාගයට ලැබිලා තියෙන්නේ. නිසා අපි ඒක වාසියක් කරගමු මේ වෙලාවේ. ඒ නිසා පෙළපොතේ උදාහරණ ඔස්සේ යම් ප්‍රමාණයක් ගමන් කරමු. එහෙනම් හොඳයි පුතේ. මම ඔබට පෙළපොතේ පළවෙනිම සාපේක්ෂ පරමාණු ස්කන්ධය ඔබගේ හොයන්න උදව් කරලා තියෙන්නේ ඔක්සිජන් වල. කමක් නැහැ. එහෙනම් බලමු. මේ ප්‍රකාශනය ඔක්සිජන්ට ගැලපෙන්න ගොඩනගමුකෝ. මේ ටික ඕන නැහැ.
දැන් කාගේද හොයන්න හදන්නේ? ඔක්සිජන් පරමාණු. එහෙනම් මෙතෙන්ට ලියමු මෙන්න මෙහෙම. ඔක්සිජන් පරමාණුවේ කෙටියෙන් ලියනවා කියවනේ සාපස්. අකුරු ටිකක් ලොකුවට ලියන්න. සාපස් සමානයි. දැන් උඩට එන්න ඕන කවුද? හොයන්න ඕන මෙයා නම් එයාව අරගෙන පරමාණු ස්කන්ධ ඒකකයෙන් බෙදමු. එහෙනම් උඩට එන්න ඕන එක්කෙනා කවුද? උඩට එන්න ඕන ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධය. ඔන්න ලියනවා. ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධය ලිව්වා. දැන් යටට දාමු බලන්න. යටට දාන්න ඕන මෙයාම තමයි. කාවම දාන්න ඕන? මේ C612 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එක. ඒක ලියමු. C612 සමස්ථානික පරමාණුක ස්කන්ධය වාරයක් ඔන්නෝම 12න් එක. මේ 12න් එක දාන්න ඕන. නැත්තම් සමහර පුතාලගේ අතින් ලියවෙන්නේ නැහැ. දැන් අපි පෙළ පොතේ විදිහටම බලමුද මෙයාගේ සැබෑ ස්කන්ධය කීයද කියලා. දීලා තියෙනවා මගේ පුතේ 2.66 වාරයක් 10 ඍණ 23. එහෙනම් ඔක්සිජන් පරමාණුවේ සැබෑ උත්තරය ඔන්න ඕක තමයි ස්කන්ධය. එයා සැබෑ ලෙසටම ස්කන්ධයක් විදියට කිරාගත්තොත් එයාට හිමි උත්තරය ඕක. මේක නම් මගේ පුතා දැන් දන්නවනේ. මොකද්ද? 1.99. දැන් මෙතන දාන්න පුළුවන් මේවා. බලමු දාන්න පුළුවන් මේක. මේකට ගැලපෙන්නම දාන්නකෝ. 1.99 වාරයක් 10 කීයද? ඍණ 20 වන් ඍණ 23යි ග්‍රෑම්. ඕකනේ ඒකකේ. රයිට්. හැබැයි 23ද? ඔතන නතර කරනවත් නෑ. මේ 12න් එකක් අයිති. එහෙනම් 12න් එකයි. ඔන්න ඕක තමයි తත්වය. මෙතෙන්ට හොන්නම් තව දාන්න පුළුවන් මොකද්ද? මේක 12න් බෙදුවට පස්සේ න 1.66 වාරයක් 10 ඍණ 24යි ග්‍රෑම් කියන උත්තරේ දාන්නත් පුළුවන්. දැන් මේක සුළු කරාට පස්සේ මේ ඍණ 23ට මෙහෙම කපාගෙන සුළු කරාට පස්සේ එන උත්තරය අපිට පෙන්වුම් කරනවා 16.02. දැන් මම ගණනය කිරීමේදී අපිට මේ දශම දෙක නොසලකා හැරලා තියෙන 0.2ක් නේ. දශම 0.2. තා කුඩා සංඛ්‍යාව. ඒක නොසලකා හැරලා තියෙනවා. මේ සුළු කිරීම මගේ පුතාලා කරන්න. මොකද පෙළ පොතේ උදාහරණ කිහිපයක් ඒ ආකාරයට සුළු කරලා ඔබට විසඳු නිදර්ශක විදිහට මේ මං කරන ගණනය කිරීම පොටෑසියම් වල සිදු කරලා තියෙනවා. මොකද එක්තරා මට අවුරුද්දක 10 අවසාන වාර විභාගයේ පළාත් සභා පේපරයට ඒක ලැබුණා. එසා මම ආයසරයක් කියන්නේ අර පෙළ පොතේ තියෙන උදාහරණ ටික සහ මේකට අදාළ අභ්‍යාස ටික අපි හොඳින් අධ්‍යයනය කරමු. බොහෝ අවස්ථාවල එතනින්ම තමයි ගැටලු නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙමනම් මේක මට පැහැදිලි කරන්න ඕන. ඔබට මම ඒක වෙන පාඩක් ගන්න ඕන. මේක පැහැදිලි කරන්න හොඳින්. අත බෑන ගමුකෝ. මෙන්න මේ ස්කන්ධයේ ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනවා. එබැවින් ඔබට අවසානයේ ලැබෙන පිළිතුරට ඒකකයක් නැහැ. අන්න බලන්න. අවසානයේ ලැබෙන පිළිතුරට ඒකකයක් නැහැ. අපි සාමාන්‍යයෙන් ගණනය කිරීම වලදී ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය
16.2 කියලා කියන්නේ 16යි පූර්ණ සංඛ්‍යාවක් විදිහට අපි පාවිච්චි කරමු. හොඳයි. එහෙමනම් ආයි මම නැවත වතාවක් මතක් කිරීමකට යනවා. අපිට සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න කියලා කිව්වොත් අර ප්‍රකාශනය අපි මතක තියාගන්න ඕන. මගේ පුතාලට ඔක්සිජන් පරමාණුවේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න කියලා තියෙනවා. ඉතින් අපි ඔක්සිජන් පරමාණුව කියලා මේ විදිහට ලියාගෙන අර ප්‍රකාශනයට ගැලපෙන දේවල් දාන්න. උඩට දානවා මූලද්‍රව්‍ය පරමාණු වෙනකොට ඔක්සිජන් පරමාණු ස්කන්ධය. යටට දාන මේ ඉරෙන් පහළට අපි දාන වාක්‍ය ප්‍රශ්නයක් නෑ. ඒ ඒකකය තමයි දාන්නේ. ඔබට මේ වෙනුවෙන් පරමාණු ස්කන්ධ ඒකකය කියන වචනේ පාවිච්චි කිරීමේ නිදහසක් තියෙනවා. ඊට පස්සේ ඔක්සිජන් පරමාණුවේ සැබෑ ස්කන්ධය මේක. එය කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය මේක. හැබැයි ගන්නේ 12න් එක නිසා 12න් එක තියෙන්න ඕනේ. හරියට. මේ සංඛ්‍යාව වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් 1.66 වාරයක් 10 ඍණ 24. ඉන් අනතුරුව සුළු කරාට පස්සේ ලැබෙන අගය මේ 16.2. හොඳයි. අපි ඊනම් ඕක තව ටිකක් මේ ආකාරයට පැහැදිලි කරගමු. සුපුරුදු පරිදි ප්‍රකාශනය ඒ ප්‍රකාශනයේ ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය සොයන නිසා උඩට ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධය තමයි දාන්නේ. පහළට C612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධය. හැබැයි 12න් එකෙන් ගුණ කරන්න මතක තියාගන්න. ඔබට පේනවා සැබෑ අගයන් දාලා ඒ සුළු කරලා තියෙන ආකාරය. මතක තියාගන්න ඒකක නෑ. හරි පුතාලා. දැන් මේකේ මේ ආකාරයට ගණනය කිරීම දෙකක් පෙළපොතේ උදාහරණ වලට කරලා තියෙනවා. පොටෑසියම් පිටුවංක 123 පොටෑසියම් පරමාණු ස්කන්ධය සොයපු ආකාරය. ඊළඟට ඒකෙම පරමාණුවේ නම නොකිය ඒ කියලා පරමාණුවක් නම් කරලා ඒක ස්කන්ධය සොයපු ආකාරය. ඒක හොඳින් ඒ උදාහරණ ටික බලා ගන්න. මගේ සටහනෙත් ඔබට දකින්නට ලැබෙයි මේ පැහැදිලි කිරීම මේ ආකාරයෙන්ම අරගෙන සාපේක්ෂ පරමාණු ස්කන්ධය අර්ථ දක්වලා මේ විදිහට එහෙනම් ඕනෑම මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය C612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකෙන් කී ගුණයක්ද කියලා තමයි මේ මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපි අර්ථ දක්වන්නේ. ඊට පස්සේ ඊට අදාළ ගණනය කිරීම මම කරලා තියෙනවා. ඔක්සිජන් පරමාණුවේ පෙර පරිදිම සොයාගෙන තියෙනවා. පොටෑසියම් පරමාණුවත් ඒ ආකාරයටම තියෙනවා. ඊට අමතරව සිල්ව පරමාණුවේ සොයලා තියෙනවා. Ag අපේ මූලද්‍රව්‍ය 20 ඇතුලේ යano තිබුණාට අපිට බොහෝ අවස්ථාවල උවමනා වෙනවා. ඒ නිසා මම ඒක උදාහරණයකට ගත්තා. ඊට අමතරව ඔබට සොයන්නට දීලා තියෙනවා සෝඩියම්, සල්ෆර් සහ නියෝන්. ඔබ උත්සාහ කරන්න මම ලබන සතියේ ඊළඟ දවසේ ඊළඟ මාතෘකාවට යනකොට ඒ උදාහරණ තුන සාකච්ඡා කරලා තමයි යන්නේ. යම් කාලයක් ඔබට ලබා දෙනවා ඒ උදාහරණ තුන අධ්‍යයනය කරන්න. මේ විදිහට ඔනහන් මේ විදිහට මේ කටයුත්ත කරලා අපිට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයලා වගුගත කරලා තියෙනවා පෙළ පොතේ 123 වන පිටුවේ. ඒ වගුගත කිරීම ඇතුලේ මම අගයන් ටික සාමාන්‍යයෙන් කියාගෙන යන්නම්. බොහෝ අවස්ථාවල ගණනය කිරීම වලදී මේක අපිට ලබා දෙනවා. ඒ නිසා ඔබ මතක තබා ගැනීමට උත්සාහ ගත යුතු නැහැ. ගණනය කිරීම වලදී ගණනයට පහලින් මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ අපිට ලබා දෙනවා. හයිඩ්‍රජන් වල 1යි, හීලියම් වල 4යි. ඒකක නැහැ මතක තියාගන්න. ඒකක නැත. හරි? ඒක පහසුවෙන් මතක තියාගන්න පුළුවන් දෙයක්. හැබැයි සමහර දරුවෝ අමතක කරනවා. ඒකක නැත. හරිද? හයිඩ්‍රජන් 1යි, හීලියම් 4යි, ලිතියම් 7යි, බෙරිලියම් 9යි, බෝරෝන් 11යි, කාබන් 12යි, නයිට්‍රජන් 14යි, ඔක්සිජන් 16යි, ෆ්ලුවරින් 19යි, නියොන් 20යි,
සෝඩියම් 23යි, මැග්නීසියම් 24යි, ඇලුමිනියම් 27යි, සිලිකන් 28යි, ෆොස්ෆරස් 31යි, සල්ෆර් 32යි, ක්ලෝරින් 35.5යි, ආගන් 40යි, පොටෑසියම් 39යි, කැල්සියම් 40යි. එහෙනම් හොඳ පුතාලා වගේ මේ පෙළ පොතේ මේ කොටසත් බලා ගන්න ඕන. හරි මගේ පුතේ, අද මම ඔයාලට සාපේක්ෂ පරමාණු ස්කන්ධය පැහැදිලි කරා. මම ඊළඟ දවසේ ඔයාලට පැහැදිලි කරනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. මොකද සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කිරීම අපි කරනවා. ඒ ගණනය කිරීම කරන ආකාරයක් තියෙනවා. ඒක හරි පහසු ආකාරයක්. මොකද ඒක ගොඩාක් වෙලාවට හැමදාම කෙටි පේපර් එක එහෙම නැත්නම් වියෝ කර පේපරේ ප්‍රශ්නයක් විදියට ලැබෙනවා. ඒ නිසා සූදානමින් ඉන්න මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොඳින් අධ්‍යයනය කළා. යම් කාලයක් ගන්න හොඳින් අධ්‍යයනය කරන්න. දැන් ඔබ හරි පරිස්සමෙන් කරන්න මේ වැඩේ. පරමාණු ස්කන්ධ ඒකකයේ අධ්‍යයනය කළ යුතුයි. ඔබ විසින් අධ්‍යයනය කළ යුතුයි. දැන් මම කරපු පැහැදිලි කිරීමත් එක්ක ඒ වගේම සාපේක්ෂ පරමාණු ස්කන්ධය අධ්‍යයනය කළ යුතුයි. දැන් ඊට පස්සේ අපි ගත්තට පස්සේ අපි මේ වෙනකොට ඉන්න තැන බලමු. ඉන්න තැන අර මගේ නිබන්ධනයේ මාතෘකා කිහිපයෙන් මාතෘකා දෙකක් අවසන් කරලා තියෙනවා. හරිද? පළවෙනි එක පරමාණු ස්කන්ධ ඒකකය. ඒකේ අර්ථ දැක්වීම ගත්තොත් එහෙම C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයේ 12න් එකක් තමයි අපි ඒක සඳහා ගත්තේ. එතකොට මේක අරගෙන අපි සාපේක්ෂ පරමාණු ස්කන්ධ වෙනවා. එතකොට අපි බලන්නේ මෙන්න මේ පරමාණු ස්කන්ධ ඒකකය වගේ නැත්නම් කාබන් 612 සමස්ථානිකයේ 12න් එක වගේ යම් කිසි පරමාණුවක් කෙතරම් වාරයක්ද කියලා. කෙතරම් වාරයක්ද කියලා. ඒ පැහැදිලි කිරීම කරන්න. ඒ කියන්නේ ගිය සතියේ කතා කර පරමාණු ස්කන්ධ ඒකකයෙන් පස්සේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන මේ පැහැදිලි කිරීම කරන්න මම මේ තරාදියක් පාවිච්චි කරා. ඒ තරාදිය භාවිත කළා ඔබට නට් සහ ගිනි පෙට්ටියකුයි මේදී උෂ්ණත්වමානයකුයි අරගෙන පාඩමේ ප්‍රවේශය අරගෙන ඔබට පැහැදිලි කරා. තරාදිය එක පැත්තකට අර නට් දෙකක් දැම්මොත් ගිනි පෙට්ටිය සමතුලිත වුණා. ඒ වගේ දෙවාරයක්. උෂ්ණත්වමානය සමතුලිත කරන්න නට් හතරක් දානවා. අන්න ඒ වගේ තමයි අපිට පරමාණු ස්කන්ධ ඒකකයේ අරගෙන තරාදිය එක් පැත්තකට දාලා ඒ වගේ කොටස් අනිත් පැත්තට අදාළ පරමාණු දාලා අපි බලනවා ඒ පරමාණු සමතුලිත කරගන්න අරින් කොටස් කීයක් ඕනද කියලා. එතකොට එහෙම බැලුවට පස්සේ අපි දැක්ක හීලියම් වලට කීයද? 4යි. කොහොම දැම්මනම් ඔක්සිජන් කැලි ඕන වෙනවා කීයක්ද? ඔක්සිජන් වලට ඕන වෙනවා පරමාණු ස්කන්ධ ඒකකයේ වගේ කීයක්ද? 16ක්. කැල්සියම් දැම්මනම් 40ක් ඕන වෙනවා. හරි. මේ වගේ තියෙන එක. සෝඩියම් දැම්මනම් 23ක් ඕන වෙනවා. එහෙම ඒක ධාරණය කරගෙන ඒක අපි තේරුම් අරගෙන ඊට පස්සේ ආවා ප්‍රකාශනයකින් ඔය ගණනය කිරීම කරන්න කොහොමද කියලා. මම කිව්වා මේක අපි බොහෝ විට උත්සාහ කරන්නේ පෙළ පොතේ උදාහරණයි අභ්‍යාසයි කියන්නේ. එතෙන්දී පෙළ පොතේ තියෙන පළවෙනි උදාහරණය අරගෙන සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ සොයන ප්‍රකාශනය අපි ලියාගත්තා. ඊට පස්සේ මේ ප්‍රකාශනය තමයි මේ තියෙන්නේ. යම්කිසි පරමාණු ස්කන්ධය C612 සමස්ථානිකයේ 12 එකකින් බෙදුවාම එන උත්තරේ ඒ වගේ කී ගුණයක්ද කියන්නේ නේද ඒකට. ඊට පස්සේ ඔක්සිජන් තමයි. එයාගේ සැබෑ ස්කන්ධය මේ තියෙන්නේ. C612 සමස්ථානිකයේ ස්කන්ධය මේ 12 එකක් ගන්න නිසා මේ. ඊට පස්සේ සුළු කරාට පස්සේ ආපු උත්තරේ ඕක. අපි සාපේක්ෂ පරමාණු ස්කන්ධයට ඒකක නැහැ කියලා තමයි මතක තියාගන්න ඕන. හරි. එහෙනම් හොඳයි මගේ පුතේ. අද අපි ඉගෙන ගත්ත කටයුතු මෙතනින් අවසන් කරනවා. සාපේක්ෂ පරමාණු ස්කන්ධය දරුවන්ට ඉතාම හොඳින් අවබෝධ කරගන්නට ඇති. මම මේ වෙනකොට කරලා තියෙන්නේ අනුමාත්‍රකා දෙකයි පරමාණු ස්කන්ධ ඒකකයේ සහ සාපේක්ෂ පරමාණු ස්කන්ධය. අපි ලබන සතියේ සාපේක්ෂ අණු ස්කන්ධය කියන අනුමාත්‍රකා ඉගෙන ගන්නවා. ඊට පස්සේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව මෞලික ස්කන්ධ ඉස්සරහට ගලාගෙන යයි පාඩම. හොඳයි මගේ පුතේ. එහෙනම් සටහන පොතේ ලියාගන්න. හොඳින් මේක නැවත වතාවක් අධ්‍යයනය කරන්න. පෙළපොත හොඳින් බලා ගන්න. අපි ලබන සතියේ නතර කර ස්ථානයේ ඉඳලා ඉස්සරහට පාඩම ගොඩනගාගෙන යමු. ආයි බෝවන්.